වරකට එක දෙයක දෙමින් නිරත වෙමින් සියලු දේ අනුපීඩනින් ඉටු කරගත යුතුය. අයවන්දනෝනේ මොන රටම අනාරක්ෂිත තත්ත්වයක පසුන නිමේෂයේ ඔබේ අධ්‍යාපනික කටයුතු එහෙම පිටින්ම නතර වුණ නිමේෂයේදී නැවත වතාවක් ඔබේ අධ්‍යාපනික තත්ත්වයට පණක් දීලා පණ ගැනීමේ අරමුණු ඇතිව අප විසින් ගෙන යන ලබන මෙම අධ්‍යාපනික වැඩසටහනින් බලාපොරොත්තු වෙන්නේ රටේම දරුවන්ට සුවයක් සෙතක් එමෙන්ම ඔවුන්ගේ ජයග්‍රහණයක් පිණිස අපිට අත්හැර සැපී හැක්කේ කෙසේද කියන හැඟීමක් මත ඔබ වෙත ප්‍රදානය කරන ලබන පාඩම් මාලාවක් බව මම පළමු කොට සිහිපත් කරනවා. අපි අද සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ එක් විෂය ඒකකයක් කෙරෙහි අවධානය යොමු කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. අපි සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ විෂය ඒකකයන් අතර තෝරාගන්න බලාපොරොත්තු වෙනවා සිංහල 550 ජාතක පොතෙන් උපුටා ගන්නාවද ජාතක කතා දෙකක් අපට නිර්දිෂ්ට වෙලා තියෙනවා. ඒ ජාතක කතා දෙක කේන්ද්‍ර කරගෙන විභාගයේදී ප්‍රශ්නයක් එනවා. ඒ ප්‍රශ්නෙට පිළිතුරක් ලිවීමේ අවස්ථාව ඔබට යෙදුනොත් ඔබ ඒ සඳහා පිළිතුරු ලියන්නේ කෙසේද? සහ ලැබෙන විභාගයේදී ඔබට විභාගයට වඩාත්ම කේන්ද්‍රගත වන ආසන්න ගණීය ප්‍රශ්නයක් අපට නිකුත් කිරීමට හැකියාව තිබුණොත් ඔබට අධ්‍යයනය කිරීමට හැකියාව තිබුණොත් විභාග දවසේදී මට ඔබට එක විදියට සතුටු වෙන්නට පුළුවන්කම ලැබෙනවා. මට සතුට හිමි වේවි ඔබට ජයග්‍රහණය හිමි වේවි. ඔබේ ජයග්‍රහණය ගුරුවරුන්ගේ සතුට බව මම ඔබට කියන්නට කැමතියි. සිංහල 550 ජාතක පොතේ එන චුල්ල ධනුත්තර ජාතක කතාව සහ චන්ද්‍ර කින්නර ජාතක කතාව කේන්ද්‍ර කරගෙන අපිට විභාගයේදී මෙන්න මෙබඳු ආකාරයේ ප්‍රශ්නයක් නිර්මාණය වෙන්නට පුළුවන්. ජාතක කතා මගින් දිගහැරෙන උපදේශයන් එක් යුගයකට පමණක් නොව අකාලික වටිනාකමකින් යුක්ත වුණු සදුපදේශයෝය. සිංහල 550 ජාතකයේ එන නිර්දිෂ්ට ජාතක කතා දෙක ඇසුරින් විමසීම කියවෙන්නේ. සිංහල 550 ජාතක පොත මගින් ගෙනහැර දක්වන උපදේශයන් එදා නිර්මාණය වූයේ එදා සමාජ ක්‍රමයට. එහෙත් ජාතක පොතෙන් ගෙනහැර දක්වන ලබන ඒ උපදේශයන් අකාලිකයි. අකාලික වටිනාකමකින් යුක්ත වූ උපදේශයන් ගෙනහැර දක්වලා ඒවා අද වන විට සදුපදේශයන් බවට පරිවර්තනය වෙලා තියෙනවා. අකාලික වටිනාකමකින් යුක්ත වූ උපදේශයන් ගෙනහැර දක්වනද ජාතක කතා කරුවා. චුල්ල ධනුත්තර ජාතක කතාවෙන් එක් උපදේශයක්ද චන්ද්‍ර කින්නර ජාතක කතාවෙන් තවත් උපදේශයක්ද ගෙනහැර දැක්වුවා. ඒ ජාතක කතාවල ගෙනහැර දක්වන උපදේශය එදාටත් අදටත් මෙන්ම හෙටටත් එක ලෙස ගැලපෙන සර්වාත්මික වටිනාකමක් උසුලන බව අපිට පැහැදිලි වෙන කාරණාවක්. සිංහල 550 ජාතක පොතේ ජාතක කතාවල ගෙනහැර දක්වන මේ සදුපදේශයන් අවධානය යොමු කරන විට අපිට හැඟෙනවා එකී සදුපදේශයන් එදාටත් වඩා ගැලපෙන්නේ අදට කියලා. අදටත් වඩා ගැලපෙන්නේ හෙටට කියලා අපිට හිතෙන තරමට මේ ආර්ථික සමාජික සංස්කෘතික මෙන්න දේශපාලනික විපර්යාසයන් අභිමුව අපිට එසේ හිතෙනවා. එහෙමනම් පුතේ අපිට හම් වෙන චුල්ල ධනුත්තර ජාතක කතාව, චන්ද්‍ර කින්නර ජාතක කතාව අකාලික වටිනාකමකින් යුක්ත වූ උපදේශයන් සපයන ලද කතාවස්තු දෙකක් බව අපි උපසිද්ධ කරන්නට ඕනේ. එහෙනම් ඒ උපසිද්ධ කිරීම සඳහා අපි උපයෝගී කරගන්නේ උත්තරේට ඡේද පහයි. ඒ ඡේද පහක් උපයෝගී කරගන්නේ ඇයි අපි? ඡේද පහක් උපයෝගී කරගන්න ලබන්නේ නිදසුන් තුනක් අපි ඉදිරිපත් කරන්න ඕන නිසා. නිදසුන් තුනයි හැඟීම්වීමයි අවසාන කිරීම නැත්නම් කොම්පු කිරීමයි. මේ ආකාරයට ඡේද පහකට අපේ උත්තරේ සම්පාදනය වෙනවා. ඡේද ඕනෑ තරම් ලියන්නට පුළුවන්. හැබැයි අපේ විභාගෙදී ලැබෙන්නේ විනාඩි 25ක් 30ක් අතර කාලය ඇතුළත නියත වශයෙන්ම පිළිතුර ලියා අවසන් කරන්නට ඕනේ. ඒ නිසා කාලය කළමනාකරණය කර ගැනීමේදී හරි පහසු වෙනවා. නිදසුන් තුනක් සහිත ඡේද තුනයි ආරම්භයේ අවසානයේ ඡේද පහක් වශයෙන් අපිට මේ පිළිතුර ගොනු කර ගැනීමේ හැකියාව තියෙනවා.
එහෙනම් පළවෙනි ඡේදයේදී අපි මෙන්න මෙබඳු ආකාර කාරණාවක් අන්තර්ගත කළොත් පළවෙනි ඡේදය ආකර්ෂණශීලී වේවි. මම ඔබට කිසියම් යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒ මම කරන යෝජනාව එහෙම පිළිම කළ යුතු නැහැ. ඒක යෝජනාවක් නෙවෙයි. අපේ බලමු පිළිතුරු පළවෙනි ඡේදයේ තුලදීම අපේ නිර්මාණශීලී බව, විචාරශීලී බව, ආකර්ෂණශීලී ලේඛන හැකියාව මේවා අපිට ප්‍රකට කිරීමට නම් අපි මෙන්න මෙවන් කරුණු කීපයක් අන්තර්ගත කරන විට අපේ මේ හැකියාව, කුසලතා, දක්ෂතා පළමු ඡේදය තුලින්ම අපිට විදර්ශනය කරන්නට පුළුවන් වේවි. ඒ නිසා අපි ඉස්සරම කියනවා ජාතක කතා යන මොනවාද කියලා. ජාතක කතා යන මොනවාද කියලා අපි හඳුන්වා දෙනවා. ඒ ජාතක කතා රචනා කිරීමට මූලාශ්‍රය වූයේ කුමක්ද කියලා අපි හඳුන්වා දෙන්නේ. ඔක්කොම කෙටි හැඳින්වීම. ඒ ජාතක කතා මූලාශ්‍රය වුණා. ජාතක කතා පාලි භාෂාවෙන් පෙර භාෂාවට පරිවර්තනය වෙච්ච බව අපි කියනවා. ඒ වගේම ඒක සිද්ධ වුණේ කුරුණෑගල යුගයේදී කියලා අපි සඳහන් කරනවා. ඊට පස්සේ අපි මාතෘකාව දානවා. සිංහල 550 ජාතකයේ එන ජාතක කතා අකාලික වටිනාකමක යුක්ත උපදේශයන් සපයන කතා විශේෂයක් බව අපි උපසිද්ධ කරනවා. මේ කරුණ පහ අන්තර්ගත කරනකොට මුදල් ඡේදයක් ලියන්නට පුළුවන්. ඒ පුතේ ඔයාගේ ලිවීමේ වේගය අඩුයි නම් මේ කරුණ පහම ඔබ පිට තබා සිටියේ නැහැ. මේ තෝරගත් වැදගත්ම කාරණා දෙකක් විතර එකතු කරගෙන ඔබට පරණ ඡේදය ආරම්භ කරන්න පුළුවන්. ඒක ඔබ ලිවීමේ වේගයේ ප්‍රශ්නයක් නැත්නම් කාලය කළමනාකරණය ඔබ නම් හොඳටම තියෙනවා නම් මෙන්න මේක ඔබට හොඳයි. හොඳ ඡේදයකින් ඔබේ ප්‍රවේශය ළඟා කරගන්න. ඒ නිසා මම මේ දෙන උපදේශය ඔබට ගැළපෙන ආකාරයට හරවා ගන්න, ඔබට ගැළපෙන ආකාරයට පරිවර්තනය කරගන්න ඒකේ අයිතිය ඔබට තියෙනවා. මෙහෙම ආරම්භයක් ආකර්ෂණශීලී කියන යෝජනාවයි මම ඔබට ඉදිරිපත් කරන්නේ. මේ ජාතක කතා යන මොනවාද? ජාතක කතා යනු උත්පත්ති කතා. බුදුන් වහන්සේගේ භව චක්‍රයේ එක් එක් ආත්මයන් පිළිබඳ විවරණය කරනු ලබන කතා ජාතක කතා යනුවෙන් අපි හඳුන්වනවා. ජාතක කතා සේවනය කරන මාර්ටින් වික්‍රමසිංහයන් ජාතක කතා පිළිබඳව අපූර්ව විවරණයක් සිංහල 550 ජාතක පොත පිළිබඳව අපූර්ව විවරණයක් මාර්ටින් වික්‍රමසිංහයන්ගෙන් හැර දැක්වුවා. විශ්ව සාහිත්‍යයේ එක් කළ හැකි එකම සිංහල කෘතිය සිංහල 550 ජාතක පොතයි. එතරම් මනරම් මෙතරම් වටිනාකමකින් යුක්ත වූ උදාරතර ධර්ම පුස්තකය සිංහල 550 ජාතක පොත. සිංහල 550 ජාතක පොතට මූලාශ්‍රය වෙන්නේ පාලි ජාතක කතාව. පාලි අටුවාචාර්ය බුද්ධඝෝෂ හිමියන් විසින් නිර්මාණය කරන ලද පාලි ජාතක කතාව ජාතක කතා කරුවා කුරුණෑගල යුගයේදී පෙළබසින් හෙළබසට පරිවර්තනය කළා. පෙළබසින් හෙළබසට පරිවර්තනය කළා. පාලි භාෂාවෙන් සිංහල භාෂාවට පරිවර්තනය කළා කුරුණෑගල යුගයේදී. ඒ නිසා අපි කියන කුරුණෑගල යුගය සිංහල ගද්‍ය සාහිත්‍යයේ සුවිශේෂී හැරයුම් යුගයක්. සිංහල ගද්‍ය සාහිත්‍යයේ සුවිශේෂී හැරයුම් යුගයක් වශයෙන් සනිටුවන් වන කුරුණෑගල යුගයේදී පාලි ජාතක කතාව පෙළබසින් හෙළබසට පරිවර්තනය කොට සිංහල 550 ජාතක පොත නම් මේ උදාරතර ධර්ම පුස්තකය සම්පාදනය වෙනවා. මේ 550 ජාතක පොතේ ජාතක කතා දෙස අවධානය යොමු කර බලන කල එයින උපදේශයන් අකාලිකයි, සර්වාත්‍රිකයි, අතීතයට වඩා වර්තමානයට, වර්තමානයට වඩා අතීතයේ අනාගතයට මේ ජාතක කතා එක ලෙස වැදගත් බව අපිට පැහැදිලි වෙනවා. ඔප්පු සිද්ධ කරන්න සිද්ධ වෙනවා. මෙන්න මෙවතු ආකාර තොරතුරු ටිකක් ලියන්න අපිට වැඩි වෙලාවක් ගත වෙන්නේ නැහැ. විනාඩි 3කින් විතරක් කියන්න පුළුවන්. එබඳු සමාරම්භක ඡේදයක් ලබාගෙන ඊට පස්සේ අපි යනවා නිදසුන් වලට. චුල්ලදනන්දර ජාතක කතාවෙන් හෝ ඡන්දකින ජාතකයෙන් හෝ ඔබට ආරම්භ කරන්න පුළුවන්. ඔබට වඩාත්ම තර්කානුකූලව පිළිතුරු ලියන්න පුළුවන් ජාතක කතා මොකක්ද කියලා ඔබ දැන් තීරණය කරන්න ඕනේ. හොඳට විචාරය කරන්න පුළුවන්, හොඳට ලේඛන හැකියාවක් ඉස්මතු කරන්න පුළුවන් ජාතක කතා මොකක්ද කියලා තීරණය කරලා ඒකට ගැළපෙන ආකාරයේ ඡේද විලාපින් කරගන්න ඔබට පහසුව ලැබෙනවා.
මම හිතනවා ඔබට වඩා මේ ජාතක කතා දෙක ඇතුලින් වඩා තර්කානුකූල ලෙස විචාරාත්මක හැකියාව ඇති චුල්ල දමෝදර ජාතක කතාවට කියලා. මම කියන්නේ අධ්‍යක්ීමෙන්. එහෙනම් අධ්‍යක්ීමෙන් මම යෝජනා කරනවා ඔබට හැකියාව ඇත්තේ වඩාත්ම චුල්ල දමෝදර ජාතක කතාව කියලා. ඒ නිසා මම මේ ඡේදයේ චුල්ල දමෝදර ජාතක කතාවේ නිදසුනක් ගන්නවා. මේකම චුල්ල දමෝදර ජාතක කතාවේ නිදසුනක් ගන්නවා. මේකෙන් ගන්නවා ඡන්ද කින්නර ජාතකයෙන් නිදසුනක් ගන්නවා. නිදසුන් තුනයි. කතා වස්තු දෙකේ නිදසුන් වෙන් කරගත්ත ආකාරය. ඒ ඔබට වඩාත්ම හැකියාව වෙන ඡන්ද කින්නර ජාතකයෙන් නම් ඔබට කරන්න තියෙන පුතේ චුල්ල දමෝදර ජාතකයෙන් එක් ඡේදයක්ද ඡන්ද කින්නර ජාතකයෙන් ඡේද දෙකක්ද උපයෝගී කරගෙන පිළිතුරු සැපීමට හැකියාව ලැබෙනවා. එහෙමනම් දැන් අපි ප්‍රවේශයක් කතා ගනිමු. අපේ ප්‍රශ්නේ තමයි චුල්ල සිංහල 550 ජාතක පොතේ එන ජාතක කතා දෙස අවධානය යොමු කර බලන කල එහි ගෙනහැර දක්වන උපදේශයන් අකාලිකයි. අකාලික වූ උපදේශයන් ජාතක කතා වලින් ගෙනහැර දක්වන බවයි අපි උපසිත කරන්නට ඕන. චුල්ල දමෝදර ජාතක කතාවේ අතීත කතාවන් නිදසුන් වශයෙන් ගත්තොත් චුල්ල දමෝදර ජාතක කතාවේ අතීත කතාවේ එන දමෝදර කුමාරයා බර්ණස් රජුගේ පුත් කුමාරයා. බර්ණස් රජුගේ පුත් කුමාරයා සිල්පත ශාස්ත්‍රය අධ්‍යයනය කිරීම සඳහා පක්ෂලා පාසලට එකතු වෙනවා. පක්ෂලා පාසලේ දක්ෂතම මෙන්ම සිද්ධ ශිෂ්‍යයා බවට පත් වෙන්නේ දමෝදර කුමාරයා. පක්ෂලා පාසලේ දක්ෂතම මෙන්ම සිද්ධ ශිෂ්‍යයා බවට පරිවර්තනය වෙන්නේ දමෝදර කුමාරයා වීම හේතු කොටගෙන තක්ෂලා පාසලේ කුලසිරිතට අනුව තමන්ගේ දක්ෂතම මෙන්ම සිද්ධ ශිෂ්‍යයාට තමන්ගේ දූ කුමරිය සරණ පාවා දීමේ චිරාගත සම්ප්‍රදායට අනුව දිසාපාමොක් ආචාර්යවරයා දමෝදර කුමරුන්ට තමන්ගේ ජේෂ්ඨ දියණිය සරණ පාවා දෙන ලබනවා. එන මෙම විවාහය සම්ප්‍රදායිකයි. මොකක්ද මේ විවාහයේ පදනම වෙලා තිබුණේ? අනෙකක් නෙවෙයි තක්ෂලා පාසල් ගුරුකුල සිරිත. ගුරුකුල සිරිත වැදගත්. සම්ප්‍රදාය වැදගත්. ඒ ජීවිතේ යලීපදීමක් හෝ යලි මිය යාමක් පිළිබඳ සටහන් වෙන ජීවිතේ වැදගත්ම තීන්දුවක් වන විවාහය කියන කාරණාවේදී සම්ප්‍රදාය ප්‍රමුඛ කොට සාධකයේ බවට පරිවර්තනය කර ගැනීම කෙතරම් උචිත අනුචිතද යන වග විචාරශීලීව අපි සිතාගත යුතුයි. සම්ප්‍රදාය වැදගත්, කුල සිරිත වැදගත් වෙනවා, පක්ෂලා සිරිත වැදගත් වෙනවා, සියල්ල සත්‍යයක්. ඒක මතවාද සහ තර්ක නැත. එසේ වුවද ජීවිතයේ යලි ඉපදීමක් හෝ යලි මරණයක් තීරණය කරන්නා වූ විවාහය කියන කරුණේදී සම්ප්‍රදාය පමණක් වැදගත් යයි සැලකීම අමනෝඥයි අදූරදර්ශී යන හැඟීම චුල්ල දමෝදර ජාතක කතාවෙන් ජාතක කතාකරුවා අපිට සංනිවේදනය නොකරනවාද? සංනිවේදනය කරනවා. දමෝදර කුමාරයාද ඒ වගේම කුමරියද තක්ෂලා පාසල් ගුරුකුල සිරිත දිසාපාමොක් ආචාර්යවරයාගේ යෝජනාවට අවතීර්ණ වීම එවකට සමාජික මේ තීරණයේදී එතියන් විවාහය පිළිබඳ තීරණයේදී අවසාන තීරකයා පියා නිසා මේ කුමර කුමරියන් දෙපළ මේ විවාහයට එකඟ වූවාද? ඉන්දුරාම ප්‍රකාශ කරන හැකි. ඉපසිතින් එකඟ වුණාද? සම්ප්‍රදායට අනුකූලව එකඟ වුණාද කියන කාරණාව විනිවිද නැහැ. දෙදෙනෙක් අතර ඇතිවෙනු ලබන විවාහයේදී වැදගත්ම සාධකය අනෙකක් නොවේ දෙදෙනා අතරත ගොඩනැගෙන අවබෝධය. දෙදෙනා අතරත ඇතිවෙන අන්‍යෝන්‍ය සුහදශීලීභාවය. ඒ අන්‍යෝන්‍ය අවබෝධය වැදගත්ම සාධකයේ වීතියේදී සම්ප්‍රදාය වැදගත්ම කරගෙන සරණ බන්ධනයට ලක් කිරීමේ අනුවේදනීය කර ප්‍රතිඵලයන් මේ ජාතක කතාකරුවා ජාතක කතා මධ්‍යයට යන විට අපට සංනිවේදනය කර ලබනවා. එනම් විවාහය යන කාරණාවේදී
ගත යුතු තීරණයේදී දෙදෙනා අතර අවබෝධයේ විශ්වාසයේ සහ එකඟතාවයේ මොනතරම් වැදගත් වෙනවාද කියන පණිවිඩය අපිට ලබා දෙනවා. සාම්ප්‍රදායික විවාහයේදී මව්පිය සහ පියා දැන් දෙපාර්ශ්වයේ එකඟතා මත කොමනම් සිදුවන විවාහයන් අතරමඟදී අන්‍යෝන්‍ය අනවබෝධය නිසා බෙදවැටේවි යන පණිවිඩය ජාතක කතා කරුවා දුන්නු පණිවිඩය එදාට වඩා වටින්නේ අද නෙවෙයි. එදාට වඩා වටින්නේ අදට වඩා වටින්නේ හෙට. එහෙනම් ජාතක කතා පොතෙන් අපට ගෙනහැර දක්වන ලබන උපදේශයන් අකාලික නොවේද? අකාලිකයි. දෙදෙනා අතර කිසියම් සැලකිතව අවබෝධයකින් තොරව දෙදෙනා වර්ණස කරා ගමන් කරන්නේ මහා වනාන්තරයක් මැදේ. මහා වනාන්තරයක් මැදේ ගමන් ගන්නා වූ මේ පතිපතිනී වල මහා රණ මැදදී අභියෝග වලට මුහුණ දෙන්න තියෙනවා. අභියෝග වලට මුහුණ දෙන්නට සිදුවෙන මේ දෙදෙනා අන්‍යෝන්‍ය අවබෝධයකින් යුක්ත පසුවයි නොවේ. අන්‍යෝන්‍ය අවබෝධයකින් යුක්ත වූ දෙදෙනෙකුට නම් එක්කෙනෙක් විය හැකියි. ඒ අන්‍යෝන්‍ය අවබෝධයකින් තොර වූ දෙදෙනෙකුට නම් එක්කෙනෙක් විය නොහැකි. ඔවුන් දෙදෙනෙක්මයි. චුල්ලදමතර ජාතක කතාවේ කුමරා සහ කුමරිය එක්කෙනෙක් වූවාද දෙදෙනෙක් වූවාද කියන කාරණාව අපිට පැහැදිලි වෙනවා. වන මැදදී තිමදගරිත හස්තිරාජයෙකු තමා අභිමුවට එන නිමේෂයේදී ධනුද්දර කුමාරයා තමා සකල ශිල්ප ශාස්ත්‍රයෙන් පාරප්‍රාප්ත වූ නිසා ධනුද්දරේ බවට පත් වූ නිසා තමා සන්තකයේ දුනුීතරක් අවශ්‍ය ප්‍රමාණය තියෙන නිසා තමන්ගේ සක්‍රීය භාවය දායක කරගෙන ශක්තිය භාවිතා කරගෙන තිමදගරිත හස්තිරාජයෙකු එක් ඊතලයකින් බිම ගමන ලද්දේ කුමරුන්ගේ දක්ෂතාවය නිසා තමන්ගේ පතිනිය දිවිහිමියෙන් ආරක්ෂා කරගත යුතුයි යන පතියෙකුගේ වගකීම මැනවින්ම ඉස්සසිද්ධ කරමින් ධනුද්දර කුමාරයා තිමදගලිත හස්තිරාජය නොයසේනම් තම දෙදෙනාගේ ජීවිතය අභිමුවට එන අභියෝගය බිම දමන්නේ අනිකක් නිසා නෙවෙයි වගකීම් සහිත මිනිසෙකු නිසා. පුරුෂෝත්තමවාදී සමාජකරණයක් තුළ ජීවිකාව ගත කරන පුරුෂයා තමන්ගේ පතිනියගේ ජීවිතය පිළිබඳ වග විය යුතු බව එදා මෙදා තුර ඉතිහාසයේ සපත වූ සැබෑම කාරණාවක්. ඒ සපත කරුණ ජාතක කතා කරුවා මේ ජාතක කතාවේදී ඔප්පු සිද්ධ කරගෙනවා. කුමරු දෙවිහිමියෙන්ම තමන්ගේ කුමරිය ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කළද කුමරිය ඒ ආකාරයෙන්ම කුමරුන්ට ඒකාත්මික වූවාද කාට නම් කිව හැකිද? දෙදෙනා සම්ප්‍රදායට අනුව අතිනත ගත්තාට ඔවුන් එකිනෙකා අතර ඒකාත්මික වීමට අවශ්‍ය කරන්නා වූ අවබෝධයේ වපසරිය ඉතා අඩු එකක්. අනවබෝධයෙන් ඇතිවෙච්ච මේ විවාහ ගනුදෙනුවේදී දෙදෙනා අතරට ඇතිවෙච්ච ඒ ඒකාත්මික භාවය පිළිබඳ සැකයක් සහ ගැටලුවක් අපිට තියෙනවා. එහෙමනම් අපිට පැහැදිලි වෙන කාරණාව තමයි මේ දෙදෙනා එක් අයෙක් බවට පත් වෙන්න උත්සාහ කළද අනවබෝධයේ හමුවීමක්, අනවබෝධයේ ගමනක්, අනවබෝධයේ ප්‍රතිකොලයට යෑමක් බව අපිට පැහැදිලිනවා. එහෙමනම් මේ අනතුරුදායකයි. එහෙනම් මේ අනර්ථකාරී. ගුණුන් දෙදෙනෙක් බඳින ගැලක ගැලාගෙන ගුණුන් දෙන්නා එකම දිශාවකට ඇත්තොත් ගැල ඉදිරියට යන්න ඇත. නොයසේනම් දෙදෙනා ප්‍රතිවිරුද්ධ දිශාවට අදින්නේ නම් ගැල නොයන්න ඇත. එහෙමනම් අපිට යම් ආකාරයක උපදේශයක් පසක් කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේ දෙදෙනා බර්ණස් පුරට කරා ගමන් කරන්නේ ඒකාත්මික අමුසැමියන් විදිහටද ගැටලු සහගත තත්ත්වයක් අපට පවතිනවා. වන මැදදී කුමරුන්ට කුසගිනි ඇති වෙනවා. කුසගිනි ඇති වුණු ධනුද්දර කුමාරයාට පැවරෙන වගකීම තුනක්ද? මේ වනාන්තරයේ ආධුනිකයි. කුමරිය කිසිසේත්ම පුරුෂෝත්තමවාදී සමාජික පිළිබඳ අවබෝධයක් නැහැ. මෙමදු හුදකලාවේ කාත් සමග ගිහිල්ලා අත්දැකීමක් නැහැ කුමරියට. ඒ නිසා කුමරුන්ගේ වගකීම තියෙන්නේ තමා කඩු ශිල්පයෙන් ධනු ශිල්පයෙන් පාරප්‍රාප්ත වූ කෙනෙකු බැවින් තමා විසින්ම උපයා සපයාගෙන කුසට යමක් යොදා ගැනීමේ වගකීම
පුරුෂෝත්තමවාදී සමාජික මේ පුරුෂයාට සබා දහම විසීම පැවරී තියෙන වගකීමක්. ඒ වගකීම කුමරුන් අතින් ගිලිහුණාද? ඒ වගකීම කුමරුන් අතින් ගිලිහුණා නම් ගිලිහුණේ කුමරුන්ගේ අසත්පුරුෂ භාවයක් නිසාද? එසේ නොවන්නේ නම් මේ දෙදෙනා අතර අත්‍යන්ත අවබෝධයක් නැති නිසාද? එකක් හෝ දෙකම විය හැකියි. එකක් හෝ දෙකම විය හැකියි. කුමාරා තමන්ගේ කුසගිනි ඇති වූ නිමේෂයේදී වනාන්තරයේ ඈත දකිනවා. සොරකන්දායමක් මස්කුරුසා ආහාරයට ගන්නවා. කුසගිනි පිළිබඳ හැඟීමක් ඇති වෙන කුමරු කුස සත පවා ගන්න පිණිස තමන්ගේ කුමරියට යෝජනා කරනවා සොරුන් අතරට ගිහිල්ලා ආහාරයට යමක් ඉල්ලා එන ලෙස. අන්‍යෝන්‍ය අවබෝධය. මලක මෙලක නොදන්න අය මල් නෙලන්නට යන කලක මලට සිදුවන අනර්ථය කුමක්ද? පතිනියකගේ ජීවිතය හා ප්‍රධානබද්ධ වූ පුරුෂාර්ථයේ මෘදු බව රළු බව කුමක්ද? නොදන්නා පතියෙකු වශයෙන් සිද්ධ වෙන්නේද මලක මෙලක නොදන්නා කෙනාගෙන් මලට සිදුවන දේමයි. අනවබෝධය කියලා කියන්නේ මෙන්න මේකට. මේ අනවබෝධය කුමරුන් තුළ පවතිනවා. පතිනියක ගැහණිය කියන්නේ කෙබඳු ආකාර කෙනෙක්ද? ඒ එදා සමාජිකමයට අනුව පුරුෂ සමාජයක් අතරට කාන්තාවක් යැවීමවත් සදාචාර නොවේ කියන කාරණාව පසක් කර ගැනීමට තරම් කුමරුන් තුළ අවබෝධයක් නොතිබුණාද? විය හැකියි. කුමරු වහා යොමු කරනවා සොරුන් අතරට කුමරිය. සොරුන් අතරට කුමරිය යොමු කරනවා. අන්‍යෝන්‍ය අවබෝධය නෙවෙයිද? මේකට හේතුව කුමක්ද? තක්ෂලා ගුරුකුල සිරිතට අනුව මේ විවාහය සිදුවීම නිසා නොවේද? තක්ෂලා ගුරුකුල සිරිත ක්‍රියාත්මකවද කම් නැත. දිසාපාමොක් ඇදුරුතුමා කුමරුන්ගෙන් විමසුවාද කුමරිය පිළිබඳ විවාහය පිළිබඳ විමසුවාද නැත. කුමරිය විමසුවාද විමසුවේ නැත. විමසා දෙදෙනා අතර ඇති වුණු එකඟතාවක් වුණා නම් සමහර විටක මේ වගේ දේ සිදු වෙන්නට පුළුවන්. ඒ මේ දෙදෙනා එකට එකතු වූයේ අකමැත්තෙන් නම් ඔවුන්ගේ මේ යන ගමනට ඇති වෙන කැමැත්ත කුමක්ද? ඔවුන් අනවබෝධයෙන් පසුවන යුවලක්ද? එසේ වන්නට පුළුවන්. එහෙනම් කුමරිය සොරුන් අතරට යැවීම පුරුෂෝත්තමවාදී සමාජික මේ පුරුෂයෙකුට තරම් වන දෙයක් නොවේ. සබාදහම පුරුෂයා ස්ත්‍රිය කියන කාණ්ඩ දෙකක් හදලා ඒ කාණ්ඩ දෙකට ඒ කාණ්ඩවලට ගැලපෙන පුරුෂාර්ථ එකතු කරලා ශක්තිය එකතු කරලා මේ ලෝකෙට මිනිසා නිර්මාණය කළේ. ඒ මිනිසාට වැඩි ශක්තියක් ලබා දීලා අභියෝගාත්මක දේවල් වලදී ශක්තිමත් වුණ දී යුත්තේ පුරුෂයා කියන කාරණාව සබාදහමේ සම්ප්‍රදායෙන්ද අපිට ප්‍රකාශ කළ අවසන්. එහි මේකක් පිළිබඳ අවබෝධයක් නැති කුමරියකු සමග යන පතිනියකට තමන්ගේ පතිකුලයේදී සිදුවිය හැකි අනර්ථය කුමක්ද? එහෙමනම් මේ ප්‍රකාශ කිරීමට බැරවෑයන් දරන්නේ අනෙකක් නෙවෙයි. අන්‍යෝන්‍ය අවබෝධයකින් තොරව පතිපතිනි යුවල අතරට සිදුවිය හැකි අනර්ථකාරී සහ නොගැලපී ගැටුම් සහගත තත්ත්වයන් කතා කරුවා මෙමගින් සංනිවේදනය කර තියෙනවා. කතා කරලා මගින් සංනිවේදනය කරලා තියෙනවා. එහෙනම් අපිට පැහැදිලි කරගන්න පුළුවන් මේ කියන කතාව එපාටත් වඩා වටින්නේ අද නෙවෙයිද? අද වටින්නේ. විවාහයේ සම්ප්‍රදායකට ඒ කිසිදු තරකයක් නැත. හැබැයි සම්ප්‍රදාය පමණක් නැහැ. එකිනෙකා අතර අවබෝධය, එකිනෙකා අතර සුවදසීභාවය, එකිනෙකාගේ හදවත් කියවා ගැනීමේ අවකාශ විවර වෙන තරමට අන්‍යෝන්‍ය සෝත්සාහය සහ ඒකාත්මික භාවය ගොඩනගෙන බව කතා කරුවා මෙමගින් උපදේශයක් ලබා දෙනවා. එහෙනම් එදාට වඩා වටින්නේ මේ ජාතක කතාවේ උපදේශය අදට වඩා වටින්නේ ඒක හෙටට. එහෙනම් අපිට පේනවා මේ ජාතක කතාවලින් ගෙනහැර දක්වන උපදේශයන් අකාලිකයි, ඒවා සදුපදේශයන්. යහපත් උපදේශයන් මෙන්න සදා කාලික වශයෙන් වළංගු වන උපදේශයන් කියලා අපිට ඔප්පු කරන්නට පුළුවන්. අපි යනවා ඊළඟ ඡේදයට. ඊළඟ ඡේදයෙන් කතා කරන්නේ චුල්ල නනුතර ජාතක කතාවමයි.
චුල්ලතනන්ද ජාතක කතාවෙම අපි ගන්නවා ඊළඟ ඡේදය. කුමරුන්ගේ අධිකාරී බලය මෙහෙයුම මත කුමරුන්ගේ බහට අවනත වෙලා සොරුන් අතරට යන කුමරියට සොරුන්ගෙන් ලැබෙනවා ආහාරට යමක්. සොරුන්ගෙන් ලැබෙනවා ආහාරට යමක්. ඒ අමු මාංශ කැටියක්. අමු මාංශ කැටිය නිත දකින කුමරුන්ගේ හිත තුළ ඇතිවෙන උදහස හේතු කොටගෙන කුමරු නැවත වතාවක් මස් ටික ගිහිල්ලා දෙන්නට කියනවා සොරු කණ්ඩායමට. මේ පුරුෂෝත්තමවාදී සමාජිකමේ අධිකාරී බලයේ හේතු කොටගෙන ස්ත්‍රීත්වයට මුහුණ පාන්න සිදුවෙන අනුවේදනීය කර දුක්ඛිත තත්වයන් ජාතක කතා කරුවම මගින් සංනිවේදනය කරනවා. කුමරු විසින් උපයා සපයා කුසසතපවා ගත යුතු අවස්ථාව කුමරිය ලවා මේ දේ කරවීම පුරුෂෝත්තමවාදී සමාජිකමේ කොයිතරම් මතරම්ද? ඒක ජාතක කතා කරුවා අපට සංනිවේදනය කරනවා. නැවත වතාවක් මස් යවන්නේ කුමරිය අපේ සොරු කණ්ඩායම කුමරු කෙරෙහි ඇතිවෙච්ච විරෝධතාවය නිසා හටගන්නා අරගලය කතා කරුවා අපට සංනිවේදනය කරනවා. සොරුන් 400 දෙනෙකු සහ කුමරු අතර ඇතිවන්නා වූ ගන්ධ අරගලය කුමරුන් සිදු කරන්නේ තමන්ගේ පවුල් ඒකට ආරක්ෂා කර ගැනීමේ උදාරතරම අපේක්ෂාව. ඒ උදාරතරම අපේක්ෂාවෙන් මේ සටන කුමරුන් විසින් සිදු කළද? මේ සටන සහ මේ අරගලයේ හේතුව කුමරුන්මයි. ඒ අනවබෝධය පටිකුලයට යන පතිනියන් පතිපතියන් අතර තිබිය යුතු අත්‍යන්ත සබඳතා පිළිබඳ අනවබෝධයක් බව අපිට පසක් වෙනවා. මේ වෙන විට ධනොත්තර කුමරු දිවිහිමියෙන්ම තමන්ගේ පවුල් ඒකකය ආරක්ෂා කරගැනීමේ උදාරතරම අරගලයට නිරත වුවද මේ පුරුෂෝත්තමවාදී සමාජකමේදී කුමරියට සිදුවුණු අනර්ථය කුමරියට සිදුවුණු විපත පිළිබඳව කුමරියගේ හිතේ ඇත්තේ සුභවාදී සිදුවිල්ලක් විය හැකිද? සිටිය නොහැකි. ජීවිතයේ දීර්ඝ කාලයක් පුරාවට අවබෝධයක් ලබාගත් පුද්ගලයෙක් නෙවෙයි ධනොත්තර කුමාරයා. පක්ෂලා පාසලේ දෙකාසා ඇති ඒ එසේ වුවද ඇසුරින් නොහරන පුරුදු කෙනෙක් කුමරියගේ හිත තුළ මේ වන විට කුමරුන් පිළිබඳ කිසියම් ආකාරයේ ප්‍රතිවිරෝධී හැඟීමක් කනස්සල්ලා කලකිරීමක් ඇති වී තිබෙන්නට ඇත. නොවේ කෙසේ නම් කිව හැකිද? පටිකුලයට යන අතරමඟදී තමා ලබාම උසත පවා ගැනීමට කුමරුන් මෙසේ ක්‍රියා කරන්නේ නම් පටිකුලයට ගියදාල තමන්ට කුමක් සිදු කරන්න සිදු වේවිද කියලා කුමරියගේ හිත තුළ සිදුවිල්ලක් පහළ වුණා නම් ඒ කිසිදු පුදුමයක් නැත. තමාට හිමි වගකීම තමා විසින් ඉටු නොකරන කලකදී තමා හා ජීවිතය ඒකාත්මික වීමට අපේක්ෂා කරන්නා වූ මිනිසුන් දෙකඩ වීමට වීම පුදුමයක්වත් අරුමයක්වත් විමතියක්වත් නොවේ. 499 දිනක කුමරුන් විසින් මරා දමන ලද්දේ තමන්ගේ යුතුයකම වගකීම ඉටු කරමින් තමයි. එහෙත් තමා විසින් වගවිය යුතු අවස්ථාවක් මගහැරීම මේ අරගලයේ මහා බරපතල තත්වයක් උදා වෙනවා. 499 දිනක මරා දමන කුමරු 500 දිනියා සොරනායකයා සමග කායිකව ගන්ධාරගලයකට පැටලෙනවා. ඒ ගන්ධාරගලයේ පැටලීමේ අරමුණද තම දෙදෙනාම ආරක්ෂා වීම තමයි. කුමරුන්ගේ හිත තුළ මේ වෙනකොට දෙදෙනාගේම ආරක්ෂා පිළිබඳ හිත තුළ කිසියම් ප්‍රබල හැඟීමක් අරගල කරන බව සත්‍යයක්. ඒ සියුවද ඒ බව කුමරිය දන්නේ කොහොමද? කුමරියට කුමරුන්ගෙන් පිළිබඳ අනාරක්ෂිත හැඟීමක් ඇති වුණාද? එසේ නොවේ නම් කුමරියට සොරා පිළිබඳ කාමභෝගී හැඟීමක් ඇති වුණාද? සිදුවිය හැකි. තම පතියා තමා සමග යන ගමනේදී තමන් අපේක්ෂා කළ සිතුවිලි අපේක්ෂා කළ දේ කුමරුන්ගෙන් නොලැබී ගියාද? සෙනෙහස ආදරේ ලිංගකතුම සබැඳියාව කුමරුන්ගෙන් ගිලිහි ගියාද? ඒ ගිලිහි ගිය අපේක්ෂිත දේවල් ලබා ගැනීමට ආදේශකයක් වශයෙන් සොරා පිළිබඳ හිතක් පහළ වුණාද? විය හැකි.
විය හැකි එසේ වීමට පුළුවන් යුක්ති සහගත නෑ අයුක්ති සහගතයි. යුක්ති සහගත නෑ අයුක්ති සහගතයි. එහෙත් දෙදෙනා අතර ඇති අනවබෝධය නෙවෙයි මේ හේතුව. අන්‍යෝන්‍ය අනවබෝධය මිනිස් ජීවිතවල උදා කරන අනර්ථය කොයිතරම් ප්‍රබලයිද? ජාතක කතා කරුවාගෙන හර දක්වන්න හදන්නේ මෙන්න මේ උපදේශය. දෙදෙනා අතර ගන්ධාරගලේදී සරණායකයා ජීවිතක්ෂරපත් කරන්න කුමරියගෙන් කඩුව ඉල්ලා සිටි නිමේෂයේ කුමරිය ක්‍රියා කළේ කෙසේද? කුමරිය කඩු පොකුවේ මිට කුමරුන්ට ලබා දී කුමරු මුලාවට ලක් කරලා කඩුවේ මිට සරණායකයා දෙන්න ලැබුවා. කාමභෝගී සිතුවිලි සත්‍ය ලෝකේ කාම ලෝකයක්. මිනිස් ලෝකේ කාම ලෝකයක්. දිව්‍ය ලෝකේ කාම ලෝකයක්. කාම ලෝකවල ජීවිකාව ගත කරන සත්‍යෝ කාමකයි. ඒ අස්වාභාවික භාවික බවක් නේ. ඒසේ වූද මනුෂ්‍ය ලෝකේ මිනිස්සු සත්තුසේ කාමී හැසිරෙන්නට වෙරදරනවා. එහි බරපතල දෝෂයක් තියෙනවා. කුමරිය සොරා කෙරෙහි ආශාවන් නැති කරගත්තා නම් ඒ පාලනය කරගත නොහැකි හැඟීම්, අන්‍යෝන්‍ය අනවබෝධය, විශ්වාසයේ බිඳ වැටීම, තමන්ගේ පුරුෂයා පිළිබඳ සම්බන්ධතාවක් නොමැතිකම, මේ සියල්ලටම පදනම අර සාම්ප්‍රදායික විවාහය නොවේද? සාම්ප්‍රදායික විවාහය කෙසේ වුවද කුමරු වැරදි කරුවාය කියමු. කුමරු වැරදි කළාට කුමරිය වැරදි කරන්නේ කුමටද? උපදේශයක් අපිට ලබා දෙනවා. කිසියම් තැනක පතියෙකුට වරදක් සිදු විය හැකි. ඊට සමගාමීව සාපේක්ෂව හෝ ඊට වඩා බරපතල ලෙස වරදක් කිරීම පතිනියකට තරම් වේද? කිසිසේත්ම තරම් නොවේ. මුළුමනින්ම පතිද්‍රෝහී පතිනියක් බවට පත් වෙනවා. පතිද්‍රෝහී පතිනියක් බවට පත් වෙනවා. තමන්ගේ සිත තුළ හටගන ලබන යම් හැඟීමක් වේද, හැඟීම් පාලනය කර ගැනීමට තරම් පෞරුෂත්වයක් ගැහැණියක් තුළ නොවේ නගේ මිනිසාත්මයක් දෙන හැඟීම අපිට ඇති වෙනවා. කුමරිය අතින් සිදු වුණු වරද සුළුපටු වරදක් නෙවෙයි. උපදේශයක් ලබා දෙනවා ජාතක කතා කරුවා. සිතිවිලි පිළිබඳ සැලකිලිමත් වන්න. සිතිවිලි ක්‍රියාවන් බවට පත් වෙන නිසා. ක්‍රියාවන් පිළිබඳ සැලකිලිමත් වන්න. ක්‍රියාවන් පුරුදු බවට පත් වෙන නිසා. පුරුදුගෙන සැලකිලිමත් වන්න. පුරුද්ද මිනිසාගේ ඉරණම විසඳන නිසා. සිතිවිලි පිළිබඳ සැලකිලිමත් වුණේ නෑ. ඒ නිසා ඇයගේ ඉරණම ඛේදනීය තත්ත්වයකටපත් වුණා. දමෝදර කුමාරයා ජීවිතක්ෂයටපත් වුණා. සරණායකයා කුමරිය වනාන්තරයේ අතහැර දමා යන්නට ගියා. කාමභෝගී ආශාවන් තෘප්ත කරගෙන ඒමට යන යෑමේදී මිනිසා කෙතරම්නම් සැලකිලිමත් විය යුතුද? ඒවා දමනය කරගෙන ලබන තැනැත්තාට අපි කියන්නේ ආත්ම දමනීය යුක්තව කටයුතු කරන තැනැත්තා. ආත්ම දමනී කටයුතු නොකරන යම් මිනිසෙක් වේද එකී මිනිසුන්ගේ ජීවිතවල උදාවන අනර්ථය ජාතක කතා කරුවා මෙමගින් ගෙන හැර දැක්වුවා. පතිදම් රකින්නට ඇයට හැකියාව ලැබුණේ නැහැ. ගැහැණියක වශයෙන් මේ ලෝක දහතුල උපත ලබන ගැහැණියක් ළමා කාලයේදී කුමර බබසර රැකිය යුතුයි. විවාහපත් වූ කාලයේදී පතිදම් රැකිය යුතුයි. ඒවා සීලයන්, සංවර සීලේ විදගත් ගැහැණියක් බවට පත් වෙනවා කොහොමද? සංවර සීලේ විද ගැනීමේ වරද හේතු කොටගෙන වනාන්තරයේ ඉන්න සොරෙකු වුවද ප්‍රතික්ෂේප කිරීමට තරම් සිතුවිලි වලින් දූෂිත වූ කෙනෙක්. උපදේශයක් ලබා දෙනවා කතා කරනවා. ආත්ම දමනයෙන් යුක්තව කටයුතු කරන්න, ආත්ම දමනය කරගන්නට හැකියාව නොමැති වුණොත් එහෙම වනාන්තරයේ සැඟවී සිටින සොරෙකුවක් අනුමත නොකරනු ඇත. උපදේශයක් ලබා දෙනවා. ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන්න. කුමර බවස රකින්න, පතිදම් රකින්න, පතියාට හිමිවත, පතියාට පොතදී පතිවතා ධර්මයේ නම් වූ සීලය ආරක්ෂා කරන පතිනියක් වෙන්න. මුළු මහත් මිනිස් සංහතියේම ජාතක කතා කරුවා සංනිවේදනය කරනවා. මේ උපදේශයේ ඉතාකාරයට වඩා ගැලපෙන්නේ අදට වඩා ගැලපෙන්නේ හෙටට. එහෙනම් චුල්ලදන් සිංහල 550 ජාතක පොතේ එන
ජාතක කතාවලින් ගෙනහැර දක්වන ලබන උපදේශයන් අකාලිකයි. උපදේශයන් අකාලිකයි. අපි අවධානය ලක් කරගන්න ලබනවා ඊළඟ ජාතක කතාව ඡන්ද කින්නර ජාතක කතාව. ඡන්ද කින්නර ජාතක කතාවේ අවධානය යොමු කරන විට ඡන්ද කින්නර ජාතකයේ අතීත කතාවලින් අපි නතර වුණා. චුල්ලදම්ම ජාතක කතාවේ අපි සාකච්ඡා කරන විදසුන් වලටම සංසන්දනය කරමින් අපට විග්‍රහ කිරීමේ හැකියාව ලැබෙනවා. අතීත කතාවේ හමු වෙන්නේ සඳ කිඳුරා සහ සඳ කිඳුරිය. සඳ කිඳුරා සහ සඳ කිඳුරිය. අත්‍යන්ත විශ්වාසයකින්, අවබෝධයකින්, ආදරයකින්, භක්තියකින්, ලෙන්ගතකමකින් පතිදම් රකිමින් ජීවිකාව ගත කරන පතිපතිනියවලා. මෙහි පතිපතිනියවල සතුටෙන් සමාදානයෙන් සහජීවනයෙන් තත්පරගත කරන අතරතුරේදී දඩයමියන බවදත්ත රජුගේ ඇස ගැටීම හේතු කොටගෙන මතුවන අරගලය අනුවේදනීයයි. මතුවන අරගලය අනුවේදනීයයි. කිඳුරියගේ නවතන විලාසයේ මෙත දකින බවදත්ත රජු කිඳුරිය පිළිබඳ සිතක් පහළ කරගන්න ලබනවා. නැවත වතාවක් මතක් කරන්නට ඕනේ. සිතුවිලි පිළිබඳ සැලකිලිමත් වන්න. සිතුවිලි ක්‍රියාවන් බවට පත් වෙන නිසා ක්‍රියාවන් ගැන සැලකිලිමත් වන්න. ක්‍රියාවන් පුරුදු බවට පත් වෙන නිසා බවදත්ත රජු සිතුවිලි ගැන සැලකිලිමත් වුණේ නැහැ. කින්නරාවිය පිළිබඳ සිත් පහළ කරගන්නද කින්නරා මේ බවදත්ත රජු කල්පනා කරනවා. කින්නරාවිය තමන්ගේ බවට පත් කරගන්න හැකියාව තියෙනවා නම් ආත්ම දමනයක් නැහැ. ආත්ම දමනයක් නැහැ. තමන්ට හිමිදී මිස තමන්ට අහිමිදී හිමි කර ගැනීමට තත් කිරීම මනුෂ්‍යත්වයට කතරම් නිදරුවත්ද? උපදේශයක්. විවාහක කාන්තාවක් අනුසන්තක පතිනියක් තමාගේ ආශාවන් දුරු කර ගැනීමට උපයෝග කර ගැනීමට තත් කිරීම මොනතරම් අමානුෂිකයිද, මොනතරම් තිරස්චීනයිද, මිනිසුන්ට තරම් වේද නැත, මිනිසුන්ට තරම් නොවේ. උපදේශයක් අපිට ලබා දෙනවා. ඒ ආශාව පෙරදරි කරගෙන බබදත්ත රජු කිඳුරාට ඊතලයකින් විද අකර්මණ්‍ය කරනවා. අකර්මණ්‍ය කර නිමේෂයේදී කින්නරාවිය කටයුතු කරන්නේ කෙසේද? කින්නරාවිය හඬා වැළපෙනවා. තමන්ගේ පතියාට විපත්තිය පිළිබඳ හඬා වැළපෙනවා. චුල්ලදමන ජාතකයේ කුමරිය තම පතියාට විපත්තිය පිළිබඳ හඬා වැළපීමක් නැහැ. ආත්ම දමනය කරගත් ගැහණියෙක්ගේ සහ ආත්ම දමනය කරනගත් ගැහණියෙක්ගේ අතර පරතරය ජාතක කතා කරුව කතාවස් දෙකකින් එකිනෙකට සාපේක්ෂ වශයෙන් අපිට සංනිවේදනය කරනවා. කින්නරාවිය හඬා වැළපෙනවා විතරක් නෙවෙයි සන්නාහ සන්නද්ධව සිටින්නා බඹදත්ත රජුට දිගින් දිගටම චෝදනා කරනවා. අභියෝග කරනවා. තමන්ගේ පතියා වෙනුවෙන් පෙනී සිටින පතිනියා තමන්ගේ පතියාට විපත්ති කර අනුවේදනීය කර තත්ත්වයක් උරුම කර දුන්න මිනිසා තමන්ගේ විරුද්ධවාදියා බවට පත් කරගන්නවා. හැබැයි ධනොදර ජාතකයේ තමන්ගේ පතියාට අනර්ථය උදා කර මිනිසා තමන්ගේ මිතුරාවට පත් කරගන්න, තමන්ගේ පතියාවට පත් කරන්න කටයුතු කිරීම. ඒක උපදේශයක්. මේකට උපදේශයක්. විරුද්ධතාවල කරන සාප කරනවා, අභියෝග කරනවා. මේ වෙච්ච විපත උඹට එසේම වේවා. මේ අමුදරුවන්ට මේ වගේ විපත්ති වල මොනපාන සිද්ධ වේවා. සාප කරනවා බඹදත්ත රජුට. පතිදම් රකින්න පතිනියක් වේනම් පතිදම් රකින්න පතිනියට ලැබෙන කායික සහ මානසික ශක්තිය කොයිතරම් ප්‍රබලයිද? මුළු මනින් අභියෝග කරනවා. බඹදත්ත රජු වහා ඈනකට පැමිණලා යෝජනා කරනවා. මොකද යෝජනා කරන්නේ? තමන්ගේ අන්තපුරේ අග්‍රමහේසිකාව කරනවා නාලා ඉන්න. සැඟවුණු තැන ගැහැණිය වරදී බැඳෙනවා. යන සාම්ප්‍රදායික බමුණු මතය චුල්ලදමන ජාතක කතාවෙන් මුළු මනින් නිෂේධනය කර දමන්න ජාතක කතා කරව සමත් වෙනවා. නිෂේධනය කරනවා. කිඳුරෙක් සමග වනාන්තරයේ ගත කරන ජීවිකාවකට වඩා රජෙක් සමග රජමැදුරක ජීවිකාව ගත කරන බැවිදේක සැප සම්පත්තිය නැතිව කොයිතරම් පරස්පරතාවයක් තියෙද? එහෙත් සැපත ඇත්තේ භෞතික ලෝකයේ භෞතික වස්තුන් තුළ නොවන බව කින්නරාවියට පසක් වෙනවා. සතුට ඇත්තේ හිත තුළ බවයට පසක් වෙනවා. බඹදත්ත රජුගේ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා.
සාප කරනවා. තමන්ගේ ස්වාමියාට කරපු විපත ගැන සාප කරනවා. විතරක් නෙවෙයි දෙවියන්ට කන්නලව් කරනවා. දෙවියන්ට කන්නලව් කරනවා. දෙවියන්ට මිනිසුන්ගේ කන්නලව් ඇසෙනවාද? ඇසෙනවා. ප්‍රතිපත්ති ගරුක මිනිසුන්ගේ කන්නලව්. ප්‍රතිපත්ති පාවා දෙන්නෝන්ගේ කන්නලව් දෙවියන්ට ඇසෙන්නේ නැහැ. සුනාද නැසුනාසේ සිටින්න පුළුවන් සහ ඇසුනා ඒකෙහි දක්වන ප්‍රතිචාරය වෙනස් වෙන්නට පුළුවන්. හැබැයි ප්‍රතිපත්තිගරුක කාන්තාව ප්‍රතිපත්තිගරුක මිනිසා කෙරෙහි දෙවියන්ගේ ඇල්ම බැල්ම යොමු වීම ස්වාභාවිකයි. ඒක කතා කරුවා මේ ජාතකයන් ඉදිරිපත් කරනවා. දෙවියන්ට කන්ලව් කරන කල සත්‍ය විඳුන්ට දැනෙනවා පාණ්ඩුකම්බල සෛලාශනිය උණු වෙනවා. මනෝලවේ කාටද විපත සිදු වී ඇත්තේ? ඒ විපත්තිකර අවස්ථාව කරා සත්‍ය විඳුන් පැමිණ කිදුරා විපතින් අත්මතව ගන්නවා. පිටියොත් හොඳට හැදී දෙවියොත් නමට මදි. ප්‍රතිපත්තිගරුක ජීවිකාවක් ගත කරන යම් මිනිසෙක් වේද යම් ගැහණියක් වේද එකී ගැහණියට සෝභාදාමී නොමඩ ආශිර්වාදය ලැබෙනවා. තමන්ගේ ජීවිතයේ ඉලක්ක වන විපත්තිකර තත්ත්වයන් වලින් අත්මිදී ජීවිකාව ගත කරන්න අවස්ථාව ලැබෙනවා. ජාතක කතා කරුවා මේ ජාතක කතා දෙකෙන් ගෙනහැර දක්වන උපදේශය කුමක්ද? ප්‍රතිපත්තිගරුක මිනිසුන් සහ ප්‍රතිපත්තිගරුක නොවන මිනිසුන්. ප්‍රතිපත්තිගරුක මිනිසුන්ට සෝභාදාමී ආශිර්වාදය රැකවන්න ප්‍රතිපත්තිගරුක නොවන මිනිසුන් සෝභාදාමී ආශිර්වාදය ලැබෙන්නේ නැහැ. මේකී යථාර්ථය කතා කරුවා උපදේශ ලබා දෙන මුළු මහත් මානව සංහතියේම අතීත වර්තමාන අනාගත යන තුන් කාර්යයක එකලෙස ගලපෙන ආකාරයේ සදුපදේශයක් ගෙනහැර දැක්වීමට කතා කරුවා සමාප්තම් දක්වනවා. හතරවෙනි ඡේදය අවසන්. පස්වෙනි ඡේදයේදී අපි ඔප්පු කරනවා. ඔව් සිංහල 550 ජාතක පොතේ ජාතක කතා අතුරින් ජාතක කතා කරුවෝ තමන්ගේ කතාවස්තුව ඇසුරින් එක් යුගයකට පමණක් නොව ඕනෑම යුගයකට ගැලපෙන ආකාරයේ උපදේශයන් ගෙනහැර දැක්වීමට සමත්කම් පානවද උදාහරණයක් ධර්ම පුස්තකයක් බව අපිට අවසාන ඡේදයේ ඔප්පු කරන්න පුළුවන්කම ලැබෙනවා. මේකට ගැලපෙන ආකාරයේ නිදසුන් සොයා ගන්න, උතුරු සොයා ගන්න. මම මේ දේශයට එකතු කරගත්ත කරුණු ඔබ වඩා කැමති කේන්ද්‍රීය සංසිද්ධිවල උතුරු 3-4ක් අරගෙන මේකට ගැලපෙන උත්තරය ඔබ විසින් සම්පාදනය කරගන්න. මේක ඔබේ විවාහ ප්‍රශ්නයේ විහකි. නයිසේ නම් ඔබේ විවාහ ප්‍රශ්නයේ